හරි පුතේ. එහෙනම් අද දවසේ කතා කරන් තියෙන නිව්ටන්ගේ සිසිලීමේ සත්‍ය බව පෙන්වන්න. ඉතින් ටියුට් එකේ පෙරලන්න පුතේ පිටු අංක 5ට. පිටු අංක 5ට පෙරලන්න. ඉතින් දැන් තියෙන නෝට් එක ලියාගෙන යන්න පුළුවන්. එතකොට අඩුපාඩු ටික ලියන්න පුළුවන් පුතේ. මෙන්න මෙහෙම දෙයක් කරන්නේ. අපි ගන්න පුතේ කැලරි මීටරයක් ගන්නවා. නැත්නම් අභ්‍යන්තර තම්භාජන විතරක් ගත්තත් ඇති. අරගෙන මෙයාගේ ඇතුළට දාන පුතේ සෙල්සියස් අංශක 80ට විතර රච් කර. විතර කියන්නේ 80 70 90 ඕන තරම් වෙන්න පුළුවන්. හරිද? කිසි ප්‍රශ්නයක් නැහැ. 80ට විතර රච් කර ජලය මෙයා ඇතුළට දානවා. හරිද? එහෙනම් මෙයා ඇතුළේ මොනවද තියෙන්නේ පුතේ? උණුසුම් ජලය තමයි මේ තියෙන්නේ. උණුසුම් ජලය තියෙනවා. ඊට පස්සේ මෙයාට දාන පුතේ මන්තයක් දානවා. මන්තයෙන් මොකද කරන්නේ? මන්තයෙන් කරන්න පුතේ මෙයා දිගින් දිගටම මන්තනය කරනවා. නේ? උෂ්ණත්වය සෑම තැනකම ඒකාකාර ලෙස ව්‍යාප්ත වෙන්න ඕන නිසා පුතේ මෙයා දිගින් දිගටම මන්තනය කරනවා. ඊට පස්සේ මෙයාට දාන පුතේ උෂ්ණත්වමානයක් දානවා. උෂ්ණත්වමානයක් දානවා. මොකද මෙයාගේ අභ්‍යන්තර උෂ්ණත්වය නැත්නම් ජලයේ උෂ්ණත්වය මැන ගන්න ඕන නිසා. ඊට පස්සේ පුතේ මේකේ කාලය මැන ගන්න අපි විරාම ගටිකාවකුත් ගන්නවා. කාලය මැන ගන්න අපි විරාම ගටිකාවකුත් ගන්නවා. කාලය මැන ගන්න විරාම ගටිකාවක් ගන්නවා. හරිද? එහෙනම් පරීක්ෂණය කරන්නේදී මම කියන්නම් පුතේ. මෙන්න මෙහෙම කරන්නේ. මෙයාට උෂ්ණත්වමානයක් දාලා උෂ්ණත්වය මැනගත්තා කියලා එතන ආරම්භයේදී T සමානයි බිඳුවේදී උණු උෂ්ණත්වය මැනගත්තා T. හරිද? T. මම මෙයාගේ ආරම්භ උෂ්ණත්වය T කියලා ගන්නම්කෝ පුතේ. T. ඊට පස්සේ කරන්නේ નિયમિત කාලයකට වරක් බැගින්. පැහැදිලිද? નિયમિત කාලයකට වරක් බැගින් පුතේ. નિયમિત කාට වරක් බැගින් මෙයාගේ උෂ්ණත්වය සටහන් කර ගැනීමක් කරනවා. හිතන්න තත්පර 20න් 20 හිතන්න පුතේ. තත්පර 20න් 20 උෂ්ණත්වය මැන ගන්නවා. තත්පර 20න් 20 උෂ්ණත්වය මැන ගන්නවා. හරිද? එන බලන්න මේ දීපු දත්තත් එක බලන්න පුතේ. කැලිමීටරය තුලට 80යි සෙල්සියස් පමණ රත් වූ ජලය දමා එය තුළට මන්තයක් හා උෂ්ණත්වමානයක් යොදා දිගින් දිගට මන්තනය කරන්න. විරාම කටිකාවක් ක්‍රියාත්මක කරමින් નિયમિત කාලට වරක් බැගින් උෂ්ණත්වය මැනගන්න. નિયમિત කාලට වරක් බැගින් පුතේ උෂ්ණත්වය මැනගන්න කියලා කියනවා. මෙම தත්ත්වය යොදා ගනිමින් කාලයට එරෙහිව උෂ්ණත්වය ප්‍රස්ථාරගත කරන්න. එහෙනම් අපි දන්න පුතේ කාලයත් උෂ්ණත්වයත් අතරින් ප්‍රස්ථාරට කියන විශේෂ නම තමයි සිසිලන වක්‍රය. සිසිලන වක්‍රය නිර්මාණය කරන්න කියලා කියනවා. මෙසේ අදින් ලබන ප්‍රස්ථාරය සිසිලන වක්‍රය කියලා කියන පුතේ. මෙන්න මේ රූප සටහනේ දකුණු පැත්තෙන් ඉඩක් තියෙනවා නේද පුතේ? නේ? රූප සටහන දකුණු පැත්තේ ඉඩක් තියෙනවා නේද? අන්න එතන ඇද ගන්න පුතේ වගුවක්. අන්න ඒ ඉඩේ තියෙන තැන ඇදගෙන වගුවක්. හරිද? මේක කාලය කියන එක, මෙතන උෂ්ණත්වය කියන එක. කාලය සහ උෂ්ණත්වය අතර තමයි ප්‍රස්ථාර දෙන පුතේ. එහෙනම් මේ පරීක්ෂණයෙන් අපි කරන්නේ එකම දේ තමයි નિયમિત කාලයකට වරක් බැගින් උෂ්ණත්වය සටහන් කර ගැනීම. નિયમિત කාට වරක් බැගින් උෂ්ණත්වය සටහන් කර ගැනීම තමයි පුතේ මෙතන කරන්නේ. ඉක්මනට යන වගුව. T1 වෙනකොට උෂ්ණත්වය T1, T2 වෙනකොට උෂ්ණත්වය T2, T3 වෙනකොට උෂ්ණත්වය T3, T4 වෙනකොට උෂ්ණත්වය T4. ඔන්නම සටහන් කීපයක් දාගන්න. નિયમિત කාට වරක් බැගින් තත්පර 20න් 20ට වෙන්න පුළුවන් තත්පර 30න් 30ට කාලයක් බැගින් පුතේ උෂ්ණත්වය මැන ගැනීම තමයි කරන්නේ. මෙන්න මේ උෂ්ණත්වය මැනගෙන ඉක්මනට ගන්න ප්‍රස්ථාරය මෙන්න මේ වගුව ඇඳ ගන්න පුතේ. මේක ඇඳගෙන පුතේ අපි අදිනවා සිසිලන වක්‍රයක් අදිනවා. මේ උණුසුම් ජලය සිසිල් වීම සම්බන්ධව සිසිලන වක්‍රයක් අදිනවා. හරිද? උණුසුම් ජලයේ සිසිල් වීම සම්බන්ධ පුතේ සිසිලන වක්‍රයක් අදිනවා. ඔන්න පරීක්ෂණය ඔච්චරයි. හරි? පරීක්ෂණ මොකද කරේ? කැලිමීටරේ ජලය දැම්ම උණුසුම් ජලය දැම්මා. નિયમિત කාට වරක් බැගින් එයාගේ උෂ්ණත්වය සටහන් කර ගැනීම විතරයි පුතේ පරීක්ෂණේ තියෙන්නේ. ඒත එහා දෙයක් නැහැ. ඊට පස්සේ පුතේ බලන්න මෙන්න මේ අදින සිසිල්න වක්‍ර තමයි මේ තියෙන්නේ. දැන් සිසිල්න වක්‍රයෙන් කතාව අපි සඳපන්තිය කතා කරානේ. මේ පුතේ සඳපන්තිය කතා කරානේ. එහෙනම් මට කියන්න පුතේ මේ කියන කැලිමීටරය තුල තියෙන ජලය සිසිල් වෙලා අවසානයේදී මොකද වෙන්නේ? පරිසර උෂ්ණත්වයට පත් වෙන්න පුළුවන් නේද? පරිසර උෂ්ණත්වයට පත් වෙන්න පුළුවන්. එන පුතේ අර රූප සටහන ගාමින් ලියන්න තීට R කියන්නේ පරිසර උෂ්ණත්වය කියලා යන පුතේ. තීට R කියන්නේ පරිසර උෂ්ණත්වය රූප සටහන ළඟ ලියන්න ඉක්මනට. තීට R කියන්නේ පරිසර උෂ්ණත්වය. තීට R කියලා ගන්න පරිසර උෂ්ණත්වය. එහෙනම් මම මේකේ
පරිසර උෂ්ණත්වය ලකුණු කරන්න සිසින වක්‍ර අපි ඇන්දා හරිද θ r කියලා ගන්නම් පුතේ θ r පරිසර උෂ්ණත්වය දැන් මොකද වෙන්නේ හැබැයි මතක තියාගන්න මේ අදින ප්‍රස්ථාරය හැකිතරම් විශාල වෙන්නද ගන්න ඕන මේ අදින ප්‍රස්ථාරය පුතේ හැකිතරම් විශාල වෙන්නද ගන්න ඕනේ එහෙම නැතු වුණොත් මේ ප්‍රස්ථාරයෙන් අපිට ඛණ්ඩාංග නැත්නම් දත්ත නැත්නම් මේකෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා හරිද ඒ නිසා මේ දීපු රූප සටහන පුතේ මේ දීපු ඉඩේ පුළුවන් තරම් පිරෙන්න මේ ප්‍රස්ථාර දෙන්න ඒ නිසා ඔයා කරන්න ඕන මේ θ r පුතේ පල්ලෙහැම ලකුණු කරගත්තා නම් හරි θ r කියන එක මෙතනත් මඩගේ වැඩි මේකට වඩා පල්ලෙහැම ලකුණු කරගත්තා නම් හරි ඒ කියන්නේ කාලක්ෂයට ආසන්නවම ලකුණු කරගත්තා නම් හරි පුතේ එහෙම ලකුණු කරගත්තොත් අපිට ප්‍රස්ථාරය ඉතා නිවැරදිව 100ක් නිවැරදිවද ගැනීමේ තියෙන සම්භාවිතාව ගොඩක් වැඩි. එනතම මේකෙන් දත්ත ගොඩක් ගන්න පුළුවන්. හරිද? දැන් මොකද වෙන්නේ? මේක උෂ්ණත්වය මෙතන කාලය. මෙතන කාලය. නේද? ආරම්භයේදී යම් කිසි උෂ්ණත්වයක් තින පුතේ මෙයාට කාලය ගත වෙනකොට වෙන්නේ මෙයාගේ උෂ්ණත්වය එන්න අඩු වෙලා යනවා. කාලය ගත වෙනකොට පුතේ මොකද වෙන්නේ? උෂ්ණත්වය එන්න අඩු වෙලා ගිහිල්ලා අවසානයේදී පරිසර උෂ්ණත්වයටපත් වෙනවා. අවසානයේදී පුතේ පරිසර උෂ්ණත්වයටපත් වෙනවා. පැහැදිලිද? අවසානයේදී පරිසර උෂ්ණත්වයටපත් වෙනවා. එන ඉතා ඉක්මනට මේ ප්‍රස්ථාරය ටිකක් ලොකුවට පුතේ පැහැදිලිව මෙන්න මේ ප්‍රස්ථාරයක් දීලා තිනවනේ ඒක පිරෙන්නම ඇඳ ගන්න නේද මෙන්න මේ දීප ප්‍රස්ථාරය පුතේ පිරෙන්නම ඒක ඇඳ ගන්න එතකොට වඩේ පහසුයි මෙයා පිරෙන්නම ඒක ඇඳ ගන්න හරිද දැන් කරන්න තියෙන පුතේ හරි ඉක්ම නැද ගන්න මේක අපි වැඩි හිමීට යා හැබැයි ඊයේ දවසේ නම් මාරු වෙනවද නේ ළමයි දෙන්නේ තුන් දෙනෙක් සින්දු කිව්වානේ ඒ සින්දු කිව්ව කට්ටිය මෙතන ඉන්නවද හරි පුතේට පස්සේ මට කරන් තියෙන්නේ මෙන්න මෙහෙම දැන් මම මේ ප්‍රස්ථාරයෙන් තමයි ගේම ගහන්න තියෙන්නේ හරිද බලන්න කොච්චර සරලද කියලා බලන්න පුතේ අපි වාජනයකට ජලය දාලා උණුසුම් ජලය දාලා එයා මන්තනය කරමින් નિયમિત කාට වරක් බැගින් උෂ්ණත්වය සටහන් කරගත්තා. ඒ ගත්ත වගුවෙන් පුතේ නැත්නම් ඒ ගත්ත දත්ත වලින් අපි ඇඳ සිසිලන වක්‍රය නිර්මාණය කරා. සිසිලන වක්‍රයක් නිර්මාණය කරා. හරිද? සිසිලන වක්‍රයක් නිර්මාණය කරා. හරිද? ඉතින් ওই සිසිලන වක්‍රයත් එක්ක තමයි පුතේ අපි පරීක්ෂණ ඉදිරියට යන්නේ. මෙතනින් පස්සේ ආයි පරීක්ෂණ කරන්න දෙයක් නැහැ පුතේ. මෙතනින් පස්සේ කරන් තියෙන්නේ ගණනය කිරීමක් විතරයි. තව ප්‍රස්ථාරයක් අදින් තියෙන මේකෙන් පස්සේ මේ ප්‍රස්ථාරයෙන් තමයි මේ ප්‍රස්ථාරට යන්නේ. හරිද? දැන් මෙහෙමයක් කරමු පුතේ. මේ ප්‍රස්ථාරයේ ඔයාට කැමති ඕනෑම ලක්ෂ කිහිපයක් ලකුණු කරගන්න පුළුවන් පුතේ. ඉතින් ඒ ලක්ෂ සංඛ්‍යාව වැඩි වෙනකොට තමයි පුතේ ප්‍රස්ථාර සාර්ථක වෙන්නේ. එහෙම වෙන්න නම් ප්‍රස්ථාරය අතිවිශාලව නිර්මාණය කරන්න ඕන. ඒකයි මම ටිකක් ලොකුවට අඳින්න කියලා කිව්වේ පුතේ. එහෙනම් මම මේකේ ලක්ෂ 3ක් ගන්නම් පුතේ පැහැදිලිව පෙන්වන්න ඕන නිසා. 4ක් ගන්නම්කෝ. මෙන්න මේ ලක්ෂය ගන්නම් 1 කියලා, අණු ලක්ෂය මේ ලක්ෂය ගන්නම් පුතේ 2 කියලා, මේ ලක්ෂය මං ගන්නම් 3 කියලා, මේ වගේ ලක්ෂයක් මං ගන්නම් 4 කියලා. ඔන්න ලක්ෂ 4 ඉක්මන දාන්න පුතේ 1 2 3 4 කියලා දාගන්න. ලක්ෂ 4ක් තෝරගන්න. මේ ලක්ෂ සංඛ්‍යාව පුතේ වැඩි සාමාන්‍යයෙන් 10ක් විතර ගන්න ඕන. හරිද? නැත්නම් 10ක්වත් නැතුව අපිට ප්‍රස්තාව අදින්න අමාරුනේ සාමාන්‍යයෙන්. නිසා හරියටම ගන්න ප්‍රස්තාව 10ක්වත් ගන්න ඕනේ පාඨාංක. ඉතින් මේ ප්‍රස්තාව පුංචි රැන්දොත් ඒ පාඨාංක 10 වට ගන්න බැරි වෙනවා. ඒ නිසා මේක අතිවිශාල අඳින්න මේක නෝට් එකක් විතරක් නිසා පුතේ ටිකක් අර ඉඩ අරගෙන ලකුණු කරන්න 4ක් හොඳටම ඇති. මේක නෝට් එක පැහැදිලිව තියෙන්න ඕන නිසා. පිරිසොත් තියෙන්න ඕන නිසා. ඊට පස්සේ පුතේ කරන්න තියෙන්නේ ඔයාට කරන් තියෙන්නේ මම කරන විදිහම කරන් යන්න. ඉච්චර හරිද? මෙන්න මේ එක එක ලක්ෂ වලට අදාළව එක එක ලක්ෂ වලට අදාළ පුතේ උෂ්ණත්ව ලකුණු කරනවා. θ1 θ2 මෙතන අපි θ3 කියලා ගමු. මෙතන අපි θ4 කියලා ගමු. එක එක ලක්ෂ වලට අදාළ උෂ්ණත්වයන් ලකුණු කරගන්න පුතේ සටහන් කරගන්නවා. එක එක ලක්ෂ වලට අදාළ උෂ්ණත්වයන් සටහන් කරගන්නවා. හරිද? θ r කියන්නේ පරිසර උෂ්ණත්වය.
θr කියලා ගත්තේ පරිසුෂ්ණත්වය නැත්නම් කාමර උෂ්ණත්වය. පරිසුෂ්ණත්වය නැත්නම් කාමර උෂ්ණත්වය. හරිද පුතේ? ඊට පස්සේ කරන්න තියෙන්නේ පුතේ මෙන්න මෙහෙම දැන් මම කියවනේ පුතේ පරීක්ෂණය එච්චරයි කියලා. මේක සරලයි කිව්වේ ඒකනේ පුතේ. එතනින් පස්සේ අපිට කරන්න තියෙන්නේ පරීක්ෂණ දත්ත පාවිච්චි කරලා ප්‍රස්ථාරයක් ඇඳගත්තා. ප්‍රස්ථාරයෙන් තමයි පුතේ ගේම ගහන්න තියෙන්නේ. එහෙනම් බලන්න මෙතනදී පුතේ ඔයා කරන්න ඕනි දැන් හොඳට අහන් ඉන්නකොට මේ පියවර ටික හොඳට මතක තියෙන පුතේ. එතනින් පස්සේ ඔයා කරන්න ඕන මේ එක් ලක්ෂවලට අනුක්‍රමණ හොයා ගන්න ඕන. එහෙම නැත්නම් පුතේ සිසිලන සීගතාවයන්නේ සිසිලන වක්‍රයේ අනුක්‍රමයෙන් ඉන්නේ සිසිලන සීගතාවයන් කිව්වා. අනුක්‍රමණ හොයා ගන්න ඕන. මතකයිනේ පුතේ? අනුක්‍රමණ හොයා ගන්න ඕන. එහෙනම් අනුක්‍රමණ කොහොමද හොයාගන්නේ? මේ වගේ වක්‍ර ප්‍රස්ථාරය පුතේ අනුක්‍රමණ කොහොමද හොයාගන්නේ? උත්තර දෙන්න ඉක්මනට. මේ වගේ වක්‍ර ප්‍රස්ථාරයක් ගත්තොත් වක්‍ර ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කොහොමද හොයාගන්නේ? හරියට හරි පුතේ. ස්පර්ශ නිර්මාණය කරලා. එහෙනම් ඔයාට කරන් තියෙන්නේ මේ 1 2 3 4 කියන ලක්ෂවලට 1 2 3 4 කියන ලක්ෂවලට පුතේ ස්පර්ශක නිර්මාණය කරන්න. ස්පර්ශක නිර්මාණය කරන්න. 1 2 3 4 කියන ලක්ෂවලට පුතේ ස්පර්ශක නිර්මාණය කරන්න. නිර්මාණය කරලා මේ වලට ඇඳ ගන්න මේවල අනුක්‍රමණ හොයාගන්න පුතේ. මෙතන අනුක්‍රමණ ගන්නම් ඩෙල්ටා t ට බෙදීම ඩෙල්ටා t 1 කියලා ගන්නම් පුතේ අනුක්‍රමණය. මෙතන අනුක්‍රමණය ඩෙල්ටා t ට බෙදීම ඩෙල්ටා t 2 කියලා ගන්නම් මෙතන ඩෙල්ටා t ට බෙදීම ඩෙල්ටා t 3 කියලා ගන්නම් මෙතන ඩෙල්ටා t ට බෙදීම ඩෙල්ටා t 4 කියලා ගන්නම්. ඔන්න ලක්ෂ 4ට අදාළ අනුක්‍රමණ 4ත් හොයාගත්තා. ලක්ෂ 4ට අදාළ පුතේ අනුක්‍රමණ 4ත් හොයාගත්තා. ඉක්මන් කරන්න. ලක්ෂ 4ට අදාළ අනුක්‍රමණත් හොයාගත්තා. හරිද? දැන් ඔන්න අපි ප්‍රස්ථාරයෙන් ගහන්න පුළුවන් ගේම කරලා ඉවරයි පුතේ. මෙතනින් තියෙන්නේ මෙතනින් පස්සේ බලන්න පරීක්ෂණය කරා ප්‍රස්ථාරයක් ඇඳගත්තා. ප්‍රස්ථාරයේ යම් යම් වෙනස්කම් කරලා පුතේ ලක්ෂ ලකුණු කරලා යම් කිසි දත්ත ටිකක් ගත්තා. මේ දත්ත වලින් ආයිම ප්‍රස්ථාරයක් නිර්මාණය කරන එක තමයි මෙතනින් කරන්න තියෙන්නේ. හරිද? මේ ටික දිගයි කියන්නේ ඒකයි. මේකෙන් ආයි ප්‍රස්ථාරයක් හදනවා. ඒ ප්‍රස්ථාරයෙන් දත්තයක් අරන් ආයි ගන්න කිරීමක් කරනවා. එතනින් තමයි නිව්ටන්ගේ සිසිල්වීම අවසන් වෙන්නේ. හරි. ඉක්මන් කරන්න පුතේ ලස්සන ලියා ගන්න. හරි. බලන්න. මෙම් ප්‍රස්ථාරය මත ලක්ෂ කිහිපයක් තෝරාගෙන එම සෑම ලක්ෂයකට අදාළ සිසිල්න වක්‍රයට ස්පර්ශක නිර්මාණය කර අනුක්‍රමණයේ සංඛ්‍යාත්මකයන් සොයා ගන්න. ඒ කියන්නේ පුතේ ඩෙල්ටා t ට බෙදීම ඩෙල්ටා t හොයා ගන්න කියලා කියනවා. හරි. ඕක තමයි කරේ. හරි. ඔන්න දැන් පරීක්ෂණයෙන් ප්‍රස්ථාරයක් අත පුතේ ප්‍රස්ථාරයෙන් දත්ත ටික අරන් ඉවරයි. ඊට පස්සේ තමයි වැඩේ තියෙන්නේ. පෙරලන් පිටු අංක 6ට. හරි පිටු අංක 6ට. පුතේ දැන් අපිට මේ ප්‍රස්ථාරය අරගෙන මේ ප්‍රස්ථාර අරගෙන පුතේ තවත් ප්‍රස්ථාරයක් ඇඳ ගන්න ඕන. මේ ප්‍රස්ථාරේ දත්ත වලින් කොටින් ගියෝ පුතේ මේ ප්‍රස්ථාර දත්ත වලින් තවත් ප්‍රස්ථාරයක් ඇඳ ගන්න එක තමයි අපි දැන් කරන්න හදන්නේ. හරිද? මොකක්ද මේ ප්‍රස්ථාරය හදන්න අවශ්‍ය දත්ත ටික පුතේ? මෙන්න මෙහෙම කරනවා. මේ තියෙන්නේ මොකද්ද? එක් අවස්ථාවන් වලදී ඔය කියන පුතේ කාලයක් එක් අවස්ථාවන් වලදී පද්ධතිය උෂ්ණත්වනේ මේ තියෙන්නේ. T1 T2 T3 T4. එහෙනම් ඔයාට පුළුවන් නේද පුතේ ඔය T1 T2 T3 T4 කියන ලක්ෂ ඔයාට කැමති පරිදි හොයාගන්න පුළුවන් නේ. දැන් මම මෙතන ලකුණු කරාට පුතේ T1 කෙනෙක්ට මෙතන ගන්න පුළුවන්. ඔන්න මෙතන ගන්න පුළුවන්. එහෙනම් T1 T2 T3 T4 නැත්නම් ලක්ෂ 4 ඔයාට කැමති පරිදි පුතේ වෙනස් කරගත්තේ. ඔයාට කැමති තැන තමයි ලකුණු කරේ නේ. මම කිව්වා මේ හරිය ගන්න කියලා කිව්වා. ඉතින් ඒක තමන්ගේ අතේ තමයි තියෙන්නේ. මම මෙතන ගන්නවා. මෙතන ගන්නවා. මෙතන ගන්නවා. එහෙනම් තමන්ට කැමති පරිදි වෙනස් කරන්න පුළුවන් දෙයට අපි මොකද කියන්නේ පුතේ? ස්වායත්ත විචල්්‍ය කියලා කියනවා. මේ බලන්න පුතේ මේ T1 අණුව නේද පුතේ මෙතන අනුක්‍රම වෙනස් වුනේ. T2 අණුව නේද පුතේ මෙතන අනුක්‍රම වෙනස් වුනේ. T2 ඔයා මෙතන ගත්තොත් මෙතන අනුක්‍රම ගන්න ඕනේ පුතේ. ඒ කියන්නේ අනුක්‍රම වෙනස්. T3 මෙතන ගත්තොත් මෙතන අනුක්‍රමණය එන්නේ. කියන්නේ මෙයාට වඩා මේ අනුක්‍රම වෙනස්. එහෙනම් අපි උෂ්ණත්ව තෝරගත්තා. අපි තෝරගන්න උෂ්ණත්වයට අදාළ තමයි පුතේ අනුක්‍රමණයන් වෙනස් වෙන්නේ. පැහැදිලිද? අපි තෝරගන්න උෂ්ණත්වයට අදාළ තමයි අනුක්‍රමණයන් ටික වෙනස් වෙන්නේ.
ඔන්න එහෙනම් x ඛණ්ඩාංකයේ එන්න ඕනේ පුතේ මේ උෂ්ණත්වයත් එක්කන දේ. y ඛණ්ඩාංකයේ එන්න ඕනේ මේ ලක්ෂ්‍ය. මොකද අපි උෂ්ණත්වය තෝරගත්ත ලක්ෂත් එක්ක පුතේ මෙන්න මේ වල අනුක්‍රමන වල විශාලත්වය වෙනස් වීමක් වෙනවා. ඔන්න තර්කය ගත්තා. හරිද? දැන් අපි ස්තර අඳින්න බලමු. දැන් නිව්ටන් මොකද්ද කිව්වේ? නිව්ටනයා කිව්වේ මොකද්ද? නිව්ටනයා නෙමෙයි නිව්ටන් මොකද්ද කිව්වේ පුතේ? ඩෙල්ටා කිව්වේ තියෙන ඩෙල්ටා t සමානුපාතිකයි t ට θ. ඔහොමනේ කිව්වේ. එහෙනම් අපි දැන් මේ ප්‍රස්ථාරයෙන් පුතේ t ට θ කියන කතාව අල්ලගමු. ඒ කියන්නේ වස්තුවේ උෂ්ණත්වයෙන් පරිසර උෂ්ණත්වය අඩු කරලා එන සාධකෙ ගමු. හරි? ආලි යන පුතේ තරුවක් දාලා යන්න ප්‍රස්ථාරයේ ලකුණු කර එක් උෂ්ණත්වයන්ගෙන් ප්‍රස්ථාරය ලකුණු කර එක් උෂ්ණත්වයන්ගෙන් පරිසර උෂ්ණත්වය අඩු කර අමතර උෂ්ණත්වය ලබා ගන්න වරහද ලියන්න පුතේ t රින θr හරිද? ඊට පස්සේ පුතේ ලියන්න ඊළඟ කාරණාව දැන් අමතර උෂ්ණත්වය සමග සිසිලන සීගතාවය මේ තියෙන්නේ. මෙයාට කියු නමක් පුතේ උෂ්ණත්වය නැස්සිමේ සීගතාවය නැත්නම් සිසිලන සීගතාවය. සිසිලන සීගතාවය වෙනස් වීම ප්‍රස්ථාරගත කරන්න. හරි. එන පුතේ මෙන්න මේ වගුවද ගන්න දැන් ඉක්මනට. මෙන්න මේ වගුවද ගන්න. එකක් θ ඍණ θr කියන එක පුතේ. මෙයා තමයි අපේ ස්වායත්ත විචල්්‍යය. ඒක තමයි මම පැහැදිලි කරේ. ඇයි? θ තමයි පුතේ අපි කැමති පරිදි තෝරගත්තේ. එයාටත් එක්ක අපි හොයනවා ඩෙල්ටා t ට බෙදීම ඩෙල්ටා t. මෙයා තමයි අපේ පරායත්ත විචල්්‍යය. y අක්ෂය. හරිද? අන්න ඉක්මනට ලකුණු කරන් පුතේ ප්‍රස්ථාරයක් වගුවක් ඇඳගෙන ප්‍රස්ථාර ගන්න. එනම් පළවෙනි ලක්ෂය ආවේ θ 1 ඍණ θr, දෙවෙනි ලක්ෂය ආවේ θ 2 ඍණ θr, තුන්වෙනි ලක්ෂය ආවේ θ 3 ඍණ θr, හතරවෙනි ලක්ෂය ආවේ θ 4 ඍණ θr. ඔන්න ලක්ෂ 4 ලකුණු කරගත්තා. අපි ලකුණු කරේ ලක්ෂ 4යිනේ. 4 මන් දාගත්තා. θ 1 ඍණ θr ඒ අවස්ථාවේදී ප්‍රස්ථාරයේ අනුක්‍රමණය පුතේ ඩෙල්ටා t එක බලන්න ඩෙල්ටා t ට බෙදීම ඩෙල්ටා t 1. මේ අවස්ථා අනුක්‍රමණය ඩෙල්ටා t ට බෙදීම ඩෙල්ටා t 2. ඩෙල්ටා t ට බෙදීම ඩෙල්ටා t 3. ඩෙල්ටා t ට බෙදීම ඩෙල්ටා t 4. 1 2 3 4. හරිද? දැන් ඔන්න තවත් ප්‍රස්ථාරයක් අදින්න සූදානම. ඒකට අවශ්‍ය වගුවත් අපි ඇඳගත්තා. පුතේ දැන් අපි කරන්නේ මෙන්න මේ දත්ත පාවිච්චි කරලා මෙයා අපේ x ඛණ්ඩාංකය මෙයා අපේ y ඛණ්ඩාංක කියලා අරගෙන පුතේ ප්‍රස්ථාරයක් අඳිනවා. හරිද? ප්‍රස්ථාරයක් අඳිනවා. බලන්න වෙන දේ. මේ ටික මොකක්ද? අපි ගන්න පුතේ x අක්ෂර ගන්නවා θ ඍණ θr කියලා. අපේ y අක්ෂය ගන්න පුතේ ඩෙල්ටා t ට බෙදීම ඩෙල්ටා t කියලා. හරිද? හැබැයි පුතේ මෙන්න මේකේ විශේෂත්වයක් තියෙනවා. මෙන්න මේක පොඩ්ඩක් මතක තියෙන්න ඕන කාරණාවක්. මේක දැන් මේ ප්‍රස්ථාරය අපේ මතකයිනේ. ඒ වගේ පුතේ මේ ප්‍රස්ථාරෙත් වඩා මතක තියෙනවා මේ විද්‍යාකාරයක කරා නම් හරියට මේවි. හරිද? එහෙම කරන්නේ නැහැ. අපි මතකින් කරන්නේ. එහෙනම් පුතේ මෙන්න මේ උෂ්ණත්ව වෙනසත්
සිසිලන සීගතාවය නැත්නම් අනුක්‍රමණයක් හදන අතර ප්‍රස්ථාරේ පුතේ මෙන්න මේ වගේ එකක් එනවා. මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛීය ප්‍රස්ථාරයක් වෙනවා. පැහැදිලිද? මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛීය ප්‍රස්ථාරයක් බව අපිට පේනවා. ඉතින් මේ දත්ත ලකුණු කරන් පස්සේ පුතේ මෙන්න මෙහෙම යන්නේ. මෙන්න මෙහෙම යන්නේ. ඔන්න ඔය වගේ එකක් හරි මැදින් වගේ යන එකක් එන පුතේ. දත්ත හරියටම එන්නේ නැහැ. බින්දුවෙම එන්නේ නැහැ. හරිද? මේ එක ළඟින් යන රේඛාවක් එන. ඉතින් අපි අඳිනවා මේ තියෙන මූල ලක්ෂ්‍ය යන සරල රේඛාවක් කියලා ගන්නවා. ඉක්මන් කරන්න පුතේ. අඳ ගන්න ප්‍රස්ථාරේ. හරිද? අන දැන් ලියන පුතේ තරුවක් දාලා මෙසේ අඳින ලැබූ ප්‍රස්ථාරය මෙසේ අඳින ලැබූ ප්‍රස්ථාරය මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක් වේ. 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 එකකින් ගන්න පුළුවන් දත්තය මොකද්ද පුතේ? දැන් මේ ප්‍රස්ථාරයෙන් තමයි ඉතිරි දත්තට යන්න ඕන. මොකක්ද දත්තය? බලන්න මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක් කියලා කියන්නේ y ඛණ්ඩාංකයයි x ඛණ්ඩාංකයයි අන්ලෝමව සමානුපාතිකයි. මෙයාට මෙයා අන්ලෝම සමානුපාතිකයි. එනලිය පුතේ රතු පාට පෑනෙන් මෙම ප්‍රස්ථාරයෙන් ගත හැකි නිගමනය වන්නේ මෙම ප්‍රස්ථාරයෙන් ගත හැකි නිගමනය වන්නේ කමාවද්දා ලියන පුතේ ඩෙල්ටා තීටා බෙදීම ඩෙල්ටා t සමානුපාතිකයි තීට ඍණ තීට r බව. ඩෙල්ටා තීට බෙදීම ඩෙල්ටා t සමානුපාතිකයි තීට ඍණ තීට r බව. හරිනේ? මූල ලක්ෂ්‍යන සරල රේඛාවක් කියන කියන්නේ පුතේ y ඛණ්ඩාංකය x ඛණ්ඩාංකය අනුලෝමව සමානුපාතිකයි. ඒක මම එක කියලා ගන්නවා. y ඛණ්ඩාංකය x ඛණ්ඩාංකයයි අනුලෝමව සමානුපාතිකයි කියලා තමයි එන්නේ. ඒක මම එක කියලා ගන්නවා. ඉක්මන් කරන්න. හරි පුතේ. දැන් මොකද කරන්නේ? පුතේ දැන් මෙතනින් පස්සේ අපිට කරන් තියෙන්නේ ඔන පරීක්ෂණය කරලා අවසానයි. ඒකෙන් ප්‍රස්ථාරයක් ඇඳගත්තා. ඒ ප්‍රස්ථාරනුත් තව දත්ත අරගෙන තවත් ප්‍රස්ථාරයක් ඇඳලා ඒ ප්‍රස්ථාරයෙන් අපි වෙන්නුවා මූල ලක්ෂණ සරල රේඛාවක් කියලා. ඒකිනුත් ගත් අවසාන දත්තයක් ඒ දෙන්න අනුලෝමව සමානුපාතිකයි. මට කියන්න පුතේ නිව්ටන් මේකද කිව්වේ? නෑ නිව්ටන් මේක නෙමෙයි කිව්වේ. නිව්ටන් කිව්වේ මෙතන ඩෙල්ටා t ට නෙමෙයි එන්න ඕනේ පුතේ ඩෙල්ටා q. එහෙනම් අපි ගණනය කිරීමක් කරලා තමයි එතනට එන්න ඕන. ගණනය කිරීමක් කරලා තමයි එතනට එන්න ඕනේ. ලියන්න පුතේ ගණනය කියලා ලියන්න. ගණනය. හරිද? ගණනය කියලා ලියන්න. ඉතින් මම මේක මකලා දාන්නම් ඊළඟක ලියන්න ඉඩ ඕන නිසා. ගණනය. පුතේ අපි දැන්ටමත් මේ මෙයාත් එක්ක එන සමීකරණයක් දන්නවනේ. මතකද සමීකරණය? ඩෙල්ටා q බෙදීම ඩෙල්ටා t සමානයි m වාරයක් s වාරයක් ඩෙල්ටා t ට බෙදීම ඩෙල්ටා t. මතකනේ මේකනේ? ලියන්න සලකමු. ඩෙල්ටා q බෙදීම ඩෙල්ටා t සමානයි m වාරයක් s වාරයක් ඩෙල්ටා t ට බෙදීම ඩෙල්ටා t සලකමු. ඩෙල්ටා q බෙදීම ඩෙල්ටා t සමානයි m වාරයක් s වාරයක් ඩෙල්ටා t ට බෙදීම ඩෙල්ටා t සලකමු. දැන් මට කියන්න පුතේ මෙයාගේ ස්කන්ධයයි විශිෂ්ට තාපධාරිතාවයයි නියතයක් නේද? ස්කන්ධයයි විශිෂ්ට තාපධාරිතාවය නියතයක් නේ? එන නියතයක් නම් මෙයා මෙයාට අනුලෝම සමානුපාතික වෙන්න ඕනේ නේද? හරිද? ලියාගන්න ඉක්මනට. ඩෙල්ටා q බෙදීම ඩෙල්ටා t සමානයි m වාරයක් s වාරයක් ඩෙල්ටා t ට බෙදීම ඩෙල්ටා t සලකමු කියලා ලියන්න. සලකමු.
m පස්සේ ලියන්න පුතේ තරුවක් දාලා ලියන්න. මෙහි ms ගුණිතය නියතයකි. මොකද කැලිමීට නියතයිනේ. කැලිමීට ස්කන්ධ නියතයි, යාගේ තියෙන ජල ස්කන්ධ නියතයි නේද? m පස්සේ යාගේ විශිෂ්ට පදාර්ථ නියතයි, ඒව නියතයක්. ms ගුණිතය නියතයකි. ms ගුණිතය නියතයකි. එම නිසා ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T සමානුපාතිකයි ඩෙල්ටා T ට බෙදීම ඩෙල්ටා T. ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T සමානුපාතිකයි ඩෙල්ටා T ට බෙදීම ඩෙල්ටා T. මේක දෙක. එහෙනම් මට කියන්න පුතේ එක සමීකරණයයි දෙක සමීකරණ දිහා බැලුවන් පස්සේ මොකද පේන්නේ? බලන්න. ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T අන්ලෝමෝ සමානුපාතිකයි පුතේ ඩෙල්ටා T ට බෙදීම ඩෙල්ටා T ට. හරිද? ඩෙල්ටා T ට බෙදීම ඩෙල්ටා T සමානුපාතිකයි ටින් ටීටාට. එහෙනම් මෙයා මෙයාට සමානුපාතිකයි. මෙයාට සමානුපාතිකයි. එහෙනම් ගන්න පුළුවන් මොකද්ද? 1 හා 2න් අපිට කියන්න පුළුවන් පුතේ ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T සමානුපාතිකයි T ට ඍණ ටීටාර් කියලා ගන්න පුළුවන්. අන්න ලියන්න පුතේ නම් තරුවක් දාලා 1 හා 2 අනුව පැහැදිලි වන්නේ 1 හා 2 අනුව පැහැදිලි වන්නේ 1 හා 2 අනුව පැහැදිලි වන්නේ ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T සමානුපාතිකයි ටීට ඍණ ටීට R. 1 හා 2 අනුව පැහැදිලි වන්නේ ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T සමානුපාතිකයි ටීට ඍණ ටීට R. මේක තමයි පුතේ නිව්ටන්ගේ සිසිල් නියමය කියන්නේ. මේක තමයි පෙන්වන්න ඕන. නිව්ටන් කිව්වෙත් ওই කතාවම තමයි. 1 හා 2 අනුව පැහැදිලි වන්නේ ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T සමානුපාතිකයි ටීට ඍණ ටීට R. ඉක්මන් කරන්න. ඔතන ලියන්න පුතේ. හරි පුතේ. ඉක්මන් කරලා ලියා ගන්න. හරි.
x ගත්තේ මෙහෙම. පුතේ මෙතන මෙයා x කණ්ඩායම් කියලා ගත්තේ බලන්න θ r කියන්නේ නියතයක් නේද? θ r කියන්නේ පුතේ පරිසුෂ්ණ නියතයක්නේ. හැබැයි මේ θ 1 θ 2 θ 3 θ 4 පුතේ අපිට කැමති ලක්ෂ හතරක් නේද ගත්තේ? පොඩ කල්පනා කරලා බලන්න. θ 1 θ 2 θ 3 θ 4 ගත්තේ Tamanට කැමති ලක්ෂ හතරක් නේද ගත්තේ? මම කිව්වා මේ වගේ ගන්නයි කියලා. ඔයාලට කැමති ලක්ෂ හතරක් නේ පුතේ ගත්තේ. කියන්න පුතේ බලන්න. ආයෙනම් අපි යම්කිසි පරීක්ෂණයකදී පුතේ අපිට වෙනස් කරන්න පුළුවන් සාධකය තමයි අපිට වෙනස් කරන්න පුළුවන් දේ තමයි පුතේ ස්වාර්ථ චල්‍ය වෙන්නේ. එහෙනම් t1 t2 t3 තෝරගත්තේ අපිනේ. ඒ තෝරගත්ත ලක්ෂත් එක නේද පුතේ මේ අනුක්‍රමණය වෙනස් වුනේ. ඒ නිසා මෙයා ඉන්න එක්කෙනා අපි x කණ්ඩායමක කියලා ගන්නවා. මෙයා ඉන්න එක්කෙනා අපි y කණ්ඩායම කියලා ගන්නවා. පැහැදිලිද පුතේ? පැහැදිලිද කිව්ව කතාව? හරි. ඊට පස්සේ පුතේ එනවා මාතෘකාවට සිසිල්න ක්‍රමයෙන් ද්‍රව දෙකක විශිෂ්ට තාපධාරිතා සංසන්දනය කියන මාතෘකාවට එන පුතේ. හරි. පිටු අංක 10ට පෙළන ඉක්මනට. පිටු අංක 10. සිසිල්න ක්‍රමයෙන් ද්‍රව දෙකක විශිෂ්ට තාපධාරිතා සංසන්දනය අපිට එදා කරගන්න ඊයේ දවසේ කරගන්න බැරි වෙච්ච අනිත් පරීක්ෂණය. පිටු අංක 10ට පෙළන ඉක්මනට. හරි. මෙහිදී ජලය සහ අදාළ ද්‍රවය යොදා පරීක්ෂණය සිදු කරනු ලබයි. හරි පුතේ. එහෙනම් මේකෙදි කරන්නේ ජලයයි ඒ අදාළ ද්‍රවයයි සංසන්දනයනේ තියෙන්නේ. ජලයයි අදාළ ද්‍රවයයි අරගෙන තමයි පුතේ පරීක්ෂණය කරන්නේ. හරි. ඉක්මනට පෙළගන්න පුතේ පිටු අංක 10ට. මිනිත්තු දෙන්නට හරිද? පිටු අංක 10ට පෙළන පුතේ ඉක්මනට. හරි. එතන තියෙන පුතේ වැදගත් කාරණා කීපයක් මට කියලා දෙන්න තියෙනවා. මම මේක තීරිපන්ති කියන්නේ සඳ දවසෙත් මම මේක කිව්වා. හරිද? ඉතින් මම පැට් එකට දාලා ඒ ටිකත් ආයෙ මතක් කිරීමක් කරනවා. හරි. මෙන්න මෙහෙම ආන්න කිව්වේ. සිසිල ක්‍රමයෙන් ද්‍රව දෙකක විශිෂ්ටාපදාතා සංසන්දන කිරීම. මෙහිදී ජලය සහ අදාළ ද්‍රවය යොදා පරීක්ෂණය සිදු කරන ලබයි කියලා කිව්ව පුතේ. හරි. සටහනක් කියලා ගන්න තියෙනවා. මට කියන්න පුතේ යම්කිසි පද්ධතියකින් තාපය හානිවීමේ සීගතාවය රඳා පවතින සාධක කීයක් තියේද? කියන්න බලන්න. පද්ධතියකින් තාප හානිවීමේ සීගතාවය රඳා පවතින සාධක කීයද? ගිය සති සඳ දවසේ කතා කර දෙයි මේ කියන්නේ. කීයද පුතේ තියෙන්නේ? වැරදි පුතේ. හරියට ඔබ කල්පනා කරලා කියන්න. කීයක් තියේද? පද්ධතියකින් තාප හානිවීමේ සීගතාවය රඳා පවතින සාධක. සමීකරණ පොඩ්ඩක් මතක් කරගන්න. නිව්ටන්ගේ මේ තියෙන තාප හානිවීමේ සීගතාවය සමානයි කිව්වා කොච්චරද?
K වාරයක් A වාරයක් හරිද? නිව්ටන්ගේ සිසිලීමෙන් එන සමීකරණය තමයි පුතේ මේ තියෙන්නේ. ඩෙල්ටා කිව්ව බෙදුවේ ඩෙල්ටා T සමානයි කිව්වා K වාරයක් A වාරයක් T ටන Tr. එහෙනම් තාපහානීමේ සීගතාවය පුතේ තාපහානීමේ සීගතාවය මේ සාධක හතරම බලපානවා. මොකක්ද සාධක හතර? එකක් තමයි පුතේ වස්තුවේ උෂ්ණත්වය. අනිවාර්යෙන් බලපානවා. අනිත් තමයි පුතේ පරිසර උෂ්ණත්වය. ඔන්න දෙකයි. මේක එක කියලා ගන්න. 1යි 2යි. අනිත් තමයි පුතේ බාහිර පරිසර නිරාවරණය වෙච්ච වර්ගඵලය 3යි. අනිත් තමයි පුතේ පුෂ්ඨයේ ස්වභාවය 4යි. එහෙනම් වස්තුවකින් තාපහාන වීමේ සීගතාව බලපාන ප්‍රධාන සාධක හතරක් තියෙනවා. 1 වස්තු උෂ්ණත්වය, 2 පරිසර උෂ්ණත්වය, 3 එයාගේ බාහිර නැත්නම් බාහිර පරිසර නිරාවරණය වෙච්ච වර්ගඵලය, 4 එයාගේ පුෂ්ඨයේ ස්වභාවය. එහෙනම් මට කියන්න පුතේ යම්කිසි පද්ධති දෙකක හොඳට අහන් ඉන්න යම්කිසි පද්ධති දෙකක මේ සාධක හතරම නියත කරා නම් පුතේ. ඒ කියන්නේ අපි ගමු එක කියලා ගමු පුතේ. මේ එක පද්ධතිය. මේ දෙක පද්ධතිය. එක පද්ධතියේ සිසිල නියතය K. දෙක පද්ධතියේ සිසිල නියතය K. එක පද්ධතියේ බාහිර පරිසර නිරාවරණය වෙච්ච වර්ගඵලය A. මෙයාගෙත් A. මෙයාගේ උෂ්ණත්වය තීටා, මෙයාගේ උෂ්ණත්වය තීටා. මෙයාගේ පරිසර උෂ්ණත්වය තීටා R, මෙයාගේ පරිසර උෂ්ණත්වය තීටා R. එහෙනම් අවස්ථා දෙකේදී තාපහාන වීමේ සීගතාවයට බලපාන සාධක හතරම නියත වුණොත් මොකද වෙන්න ඕන? හිතලා බලන්න මොකද වෙන්න ඕන පුතේ? මේ සාධක ටිකත් සමාන වුණොත් ඒ අවස්ථා දෙකේදී තාපහානි වීමේ සීගතා සමානයි නේද? ඒ අවස්ථා දෙකේදී පුතේ තාපහානි වීමේ සීගතා සමානයි. අන්න ඒ කියන සාධකය නැත්නම් මේ කියන දේ අරගෙන තමයි පුතේ මෙන්න මේ කියන පරීක්ෂණය කරන්න දන්නේ. හරිද? එහෙනම් බලන්න ආයි කියන්න අවස්ථාව මොකක් හරි වස්තුවක තාපහානි වීමේ සීගතාව රඳාපවතින ප්‍රධාන සාධක හතරක් තියෙනවා. එකක් තමයි පුතේ ඒ භාජනයේ බාහිර පෘෂ්ඨයේ ස්වභාවය මත. ඉතින් ජලය දැම්මම ඒ භාජනයේ බාහිර පෘෂ්ඨයේ ස්වභාවය මත. ඒ වගේම බාහිර පරිසර නිරාවරණය වෙච්ච වර්ගඵලය මත. ඒ වගේම එයාගේ අභ්‍යන්තර උෂ්ණත්වය මත, ආරම උෂ්ණත්වය මොකක් කර උෂ්ණත්වය මත. ඒ වගේම පුතේ බාහිර පරිසර උෂ්ණත්වය මත. එහෙනම් අවස්ථා දෙකකදී ඔන්න ඔය කියන සාධක දෙකම සාධක හතරම පුතේ සමාන කරොත් මේ සාධක හතර මේ පැත්තට ගත්තොත් පුතේ අවස්ථා දෙකේදී තාපහානි වීමේ සීගතා සමානයි. තාපහානි වීමේ සීගතා සමානයි. තාපහානි වීමේ සීගතා සමාන කිරීමක් තමයි පුතේ මෙතන කරන්නේ. සාරලව කිව්වොත් ඕක තමයි කරන්නේ. හරි. සටහනක් තියව නේද පුතේ? එතන ලියන්න. වස්තුවකින් තාපහානි වීමේ සීගතාවය රඳා පවතින සාධක මොනවාද? රඳා පවතින සාධක මොනවාද? ඒක මතක් කරන්න පුතේ මේකත් එක්ක තමයි මේ කාරණා හතරත් එක්ක තමයි මේ පරීක්ෂණ සම්පූර්ණයෙන්ම යන්නේ. මේක දන්නේ නැත්නම් ලියන්න බෑ පරීක්ෂණේ. මොනවාද? ලියපතේ අංක 1 බාහිර පෘෂ්ඨයේ ස්වභාවය මත. නැත්නම් මෙහෙ ලියන්න වස්තුවේ පෘෂ්ඨයේ ස්වභාවය මත ලියන්න පුතේ. වස්තුවේ පෘෂ්ඨයේ ස්වභාවය මත. ඊට පස්සේ ලියන්න පුතේ හරස්කඩ මේ ලියන්න පරිසර නිරාවරණය වර්ගඵලය මත. අංක 2 හරස්කඩ වර්ගඵලය නෙමෙයි. පරිසරයට නිරාවරණය වෙන වර්ගඵලය මත. තීටා වල ලියන පුතේ උෂ්ණත්වය, වස්තුවේ උෂ්ණත්වය. අනිත් ලියන පුතේ පරිසර උෂ්ණත්වය.
ඔන්න ඔය සාධක හතර සමාන කරොත් අවස්ථා දෙකකදී පුතේ ඔය සාධක හතර සමාන කරොත් තාපහණින් සිකතා සමාන. එහෙනම් ඊළඟ රුලින් ලියන්න රතු පාට පෑනෙන් අවස්ථා දෙකකදී මෙම සාධක හතර නියත කරොත් නැත්නම් සමාන කරොත් මෙම සාධක හතර සමාන කරොත් අවස්ථා දෙකකදී මෙම සාධක හතර සමාන කරොත් එම අවස්ථා දෙකේදීම තාපය හානිවීමේ සීගතා එම අවස්ථා දෙකේදීම තාපය හානිවීමේ සීගතා සමාන කළ හැක. සමාන වේ කියලා යනකො සමාන වේ කළ හැක නෙමෙයි සමාන වෙනවා. සමාන වේ. එහෙනම් ඔන්න ඔය කියන තියරි එක අරගෙන තමයි පුතේ මෙන්න මේ පරීක්ෂණය කරන්නේ. අවස්ථා දෙකකදී තාපහානිමේ සීගතා සමාන කරනවා. අර බලපාන සාධක සමාන කරන් පස්සේ පුතේ කොහොමත් තාපහානිමේ සීගතා සමාන වෙනවා. හරි. බලන්න ක්‍රමය. විශිෂ්ට තාපධාරිතාව S1 වන කැලිමීටර ස්කන්ධය මැනගන්න කැපිල්ලෙන්. හරිද? හරි ආයි කියමු පුතේ මේ කිව්ව කාරණා ආයි යටම කියනවා. හරිද? තාපහානිමේ සීගතා සමාන මොකද ගන්නේ කිරීමද මම ආයි පාරක් කියනවා. හොඳට අහගෙන එතකොට තේරෙයි මේට වඩා. විශිෂ්ට තාපධාරිතාව S1 වන කැලිමීටර ස්කන්ධය මැනගන්න කැපිලෙම් කියලා කියන පුතේ. බලන්න. කැලිමීටර ස්කන්ධය මැනගන්න කැපිලෙම්. මම දත්තරික ලකුණු කරන්න. කැපිලෙම්. හරිද? එයාගේ විශිෂ්ට තාපධාරිතාව S1. එයාගේ වීතාදා S1. දැන් එය තුලට 80යි සෙල්සියස් පමණ රත් කර ඇති ජලය කැලිමීටරෙන් 3න් 2ක් පමණ පිරිනසේ දමන්න. මෙයාට දානලු පුතේ ජලය H2O ජලය. එහෙනම් මේ ජලයේ යෙදූ අවස්ථාව තමයි සලකන්නේ. 3න් 2ක් පමණ පිරිනසේ ජලය දාන්න පුතේ. දාලා මන්තනය කරමින් નિયમિત කාලයකට වරක් බැගින් උෂ්ණත්වයද කාලයද මැන ජලයේ සිසිල්න වක්‍ර නිර්මාණය කරන්න පුතේ. මේ සිසිල්නයත් එක්ක තමයි ඔක්කොම යන්නේ. මෙයාට මොකද කරන්න කියන්නේ? උණුසුම් ජලය දාලා සිසිල්න වීමේ කතා කරේ ඔහොමනේ. උණුසුම් ජලය දාලා පුතේ નિયમિત කාට වරක් බැගින් උෂ්ණත්වයයි මෙයාගේ උෂ්ණත්වයයි කාලයයි මැන ගන්නලු. සිසිල්න වක්‍රය නිර්මාණය කරගන්න තමයි කියන්නේ. එම්පස්සේ බලන්න සිසිල් වූ පසු පද්ධතියේ අවසාන ස්කන්ධය M1. මේ පද්ධතිය අවසාන ස්කන්ධය M1. නේද? පද්ධතිය අවසාන ස්කන්ධය M1. ඒ කියන්නේ මොකද පුතේ? කැපිල් M කියලා ගත්තේ කැලරිමීටර් ස්කන්ධය. සිම්පල් M1 කියලා ගත්තේ කැලරිමීටරයයි ජලයේ ස්කන්ධයයි. දෙකේම එකතුව. එහෙනම් ඔයාට තේරෙනවා M1 කැපිල් M අඩු කරන් පස්සේ ජල ස්කන්ධය එනවා. සිම්පල් M1 කැපිල් M අඩු කරන් පස්සේ පුතේ ජල ස්කන්ධය ලබා ගන්න පුළුවන් වෙනවා. හරි. ඊළඟට බලන්න පුතේ කැලරිමීටරය තුල ඇති ජලය ඉවත් කර හොඳින් පිරිසුදු කර ගන්න. දැන් 80යි සෙල්සියස් පමණ රත් කර ඇති අදාළ ද්‍රවය ඇතුළු කරන්න. බලන්න පුතේ වැදගත් දෙයක් කරනවා. බලන්න මෙහිදී කලින් පැවති ජල පරිමාවට සමාන ද්‍රව පරිමාවක් එකතු කළ යුතුය. ඒ වාක්‍ය මම හයිලයිට් කරලා දීලා තියෙන පුතේ. ඔයත් ඉක්මනට හයිලයිට් පෙන් එකකින් හයිලයිට් කරගන්න ඉක්මනට ඒ වචනේ. මෙහිදී කලින් පැවති ජල පරිමාවට සමාන ද්‍රව පරිමාවක් එකතු කළ යුතුය. හරිද? මේ තියෙන පුතේ ද්‍රවය එකතු කළ විට. ද්‍රවය එකතු කළ විට කැලරිමීටරය මොකක්ද උනේ? බලන්න තව වැදගත් කාරණාවක්. බලන්න පුතේ. කැලරිමීටරය ඇති ජල ඉවත් කර හොඳින් පිරිසුදු කරගන්න. අන්න ඒ වචන ටික පුතේ රවුම් කරගන්න. කැලරිමීටර තුල ඇති ජල ඉවත් කර හොඳින් පිරිසුදු කරගන්න කියන රවුම් කරගන්න පුතේ. ඒ කියන්නේ මේ පරීක්ෂණය කර කැලරිමීටර තමයි පුතේ මේ තියෙන්නේ. මෙයාම තමයි මේ තියෙන්නේ. ඇයි අවස්ථා දෙකේදී එකම කැලරිමීටරය ගත්තේ? ජලය දාන්න ගත්ත කැලරිමීටරෙන් තමයි පුතේ ද්‍රවයක් දාන්න ගත්තේ. ඇයි ඒ? අවස්ථා දෙකේදී බාහිර පෘෂ්ඨයේ ස්වභාවය නියත කිරීම සඳහා. එන පුතේ රවුම් කරගන්න. කැලරිමීටර තුල ඇති ජලය ඉවත් කර හොඳින් පිරිසිදු කරගන්න වචනෙම රවුම් කරගන්න. එයාම තමයි නැවත පාවිච්චි කරන්නේ. එන පුතේ ඊට උඩ පේලියෙන් බලන්න මේ කිව්ව වාක්‍යයට උඩ මෙන්න මේ උඩ සිසිල් වූ පසු පද්ධතිය කියන වචනේ රටින් යන වාක්‍යයක් එතනට ඊතලක් දාලා මේ රවුම් කර වචනෙට උඩින් ඊතලක් දාලා යන පුතේ අවස්ථා දෙකේදීම
අවස්ථා දෙකේදීම එකම කැලරි මීටරය භාවිතා කර ඇත. අවස්ථා දෙකේදීම එකම කැලරි මීටරය භාවිතා කර ඇත. එකම කැලරි මීටරය භාවිතා කර ඇත. එම නිසා මොකද වෙන්නේ? අවස්ථා දෙකේදී මෙහෙම ලියන්න. අවස්ථා දෙකේදී බාහිර පෘෂ්ඨයේ ස්වභාව නියත වේ. සිසිලන නියතයන් සමානයි කෘතේ. බාහිර පෘෂ්ඨයේ ස්වභාවය නියත වේ. අවස්ථා දෙකේදී බාහිර පෘෂ්ඨයේ ස්වභාවයන් නියත වේ. බාහිර පෘෂ්ඨයේ ස්වභාවය නියත වේ. අන්න එකක් හරි. ඊට පස්සේ පුතේ මම මේකේ හයිලයිට් කරගන්න ඕනේ නේද? මෙහිදී කලින් පැවති ජල පරිමාවට සමාන ද්‍රව පරිමාවක් එකතු කළ යුතුයි කියන වචනේ. ඒක හයිලයිට් කරන්න ඕනේ නේද? ඒකේ මොකද්ද පුතේ කියලා තියෙන්නේ? මෙයාට ද්‍රවය එකතු කරන්නලු. ඒ ද්‍රවය එකතු කරන්න ඕන මෙන්න මේ මට්ටම අපි ගමු පුතේ. මේ මට්ටම පිරෙනකන් ද්‍රවය විතරයි. ඇයි අවස්ථා දෙකේදී සමාන ද්‍රව පරිමා එකතු කරේ? ඊළඟ ප්‍රශ්නේ මගේ. ඇයි පුතේ අවස්ථා දෙකේදී සමාන ද්‍රව පරිමා එකතු කරේ? එකම කැලිමීටරය ගත්තා ඇයි ඒ? අවස්ථා දෙකේදී බාහිර පෘෂ්ඨයේ ස්වභාවය සමාන කරන්න ඕන නිසා. ඇයි එහෙනම් එකම ජල පරිමාවත් එකම ද්‍රව පරිමාවත් පාවිච්චි කරේ? හේතුව කියන්නේ ඉක්මනට හේතුව ඉක්මන් කරන්න. ඇයි එහෙනම් එකම ජල පරිමාවක් ඒ වගේම එකම ද්‍රව පරිමාවක් පාවිච්චි කරේ? ඉක්මනට උත්තරය කියන්න. ඇයි ඒ? ඇයි එහෙම කරේ? ඇයි පුතේ එහෙම කරේ? මන් දන්නේ නැහැ සර් කිව්වා එහෙම නිසා එහෙම ගත්තයි කියලා කිව්වා නේ. අන්න හරි පුතේ හරියටම හරි උත්තරේ. ඇයි? බලන්න මෙන්න මෙහෙම එකම කැලරිමීටරය ගත්තේ ඒ කියන්නේ සයිස් එක වෙනස් වුන්නේ නැහැ. එකම ද්‍රව පරිමාවක් දැම්මා. එහෙනම් පුතේ බාහිර පරිසරයට නිරාවරණය වෙච්ච වර්ගඵලය පුතේ මේ රතු පාටින් ලකුණු කරන්නේ. මේ රතු පාටින් ලකුණු කරන්නේ බාහිර පරිසර නිරාවෙච්ච වර්ගඵලය. එහෙනම් මේකෙත් රතු පාටින් ලකුණු කරන්නේ පුතේ බාහිර පරිසරයට නිරාවෙච්ච වර්ගඵලය. එහෙනම් එකම ද්‍රව පරිමාවක් දැම්මට පස්සේ අවස්ථා දෙකේදී බාහිර පරිසරය නිරාවරණය වෙච්ච වර්ගඵල සමාන කරන්න පුළුවන්. ඔන්න ඒත් සමාන කරා. කේත් සමාන කරා ඒත් සමාන කරා. පැහැදිලි පුතේ? එනේ රතු පාට පැනින් යන්නේ. ඒට යටින් ඉඩක් තියෙනවනේ. පුංචි ඉඩක් තියලා තියෙන ඒට යටින් පුතේ ලියන්න. අවස්ථා දෙකේදී දැන් වැඩේ හරි. දැන් තේරුම් ගන්න තියෙන්නේ. අවස්ථා දෙකේදී සමාන ද්‍රව පරිමා එකතු කළ විට රතු පාට ලියන්නේ බාහිර පරිසරයට නිරාවරණය වන බාහිර පරිසර නිරාවරණය වන වර්ගඵල සමාන කළ හැක. වර්ගඵල සමාන කළ හැක. ඔන්න තව එකක්. වර්ගඵලත් සමාන කරන්න පුළුවන් පුතේ. වර්ගඵලත් සමාන කරන්න පුළුවන්. හරිද? ඔන්න දැන් අපි සමාන කර අවස්ථා දෙකක් ගැන කතා කරා නේද? අවස්ථා දෙකක් ගැන කතා කරා පුතේ. නේද? එකම කැලිමීටරය ගත්තා බාහිර පෘෂ්ඨයේ ස්වභාවය සමාන කරන්න. එකම පරිමාවක් පිරූ පුතේ ජලය සහ ද්‍රවය අර වර්ගඵල බාහිර පරිසර නිරාවරණය වෙච්ච වර්ගඵල නැත්නම් කැපිලේ සමාන කරන්න. දැන් ඔන්න හරි. හරිද? ඊට පස්සේ බලන්න පුතේ ද්‍රවය මන්ත්‍රණය කරමින් නියමිත කාට වරක් බැගින් උෂ්ණත්වය මැනගන්න. දැන් ද්‍රවයේ සිසිල් වුණ දාලා සිසිල් වක්‍රය නිර්මාණය කරන්න. සිසිල් වූ පසු පද්ධති ස්කන්ධය M2 මැනගන්න. ආන්න පුතේ සිසිල් වුණාට පස්සේ පද්ධති ස්කන්ධය සිම්පල් M2 මැනගන්න කියලා කියනවා. අපි දැන් ජලයේ විශිෂ්ටතාව ධාරිතාව අපි ගමු පුතේ SW කියලා. SW ද්‍රවයේ විශිෂ්ටතාව ධාරිතාව අපි SL කියලා ගමු. SL ජලයේ විශිෂ්ටතාව SW කියලා ගමු පුතේ. ද්‍රවයේ විශිෂ්ටතාව ධාරය SL කියලා ගමු. මෙයාගේ ස්කන්ධ කැපිල්ලෙන් විශිෂ්ටතාව ධාරය S1. හරිද? හරි. ඉක්මනට පුතේ ඔන්නයි රූප සටහන මෙන්න මේ තියෙන වගුව මේ ප්‍රස්ථාර දෙක තියෙනවනේ. ප්‍රස්ථාර දකුණු පැත්තෙන් පුංචි රඳ ගන්න. ඔන්න. අනිත් පැත්ත දාගන්න පුතේ. පිටු අංක 11 හැඳ ගන්න මේ රූප සටහන් දෙක. මේ පැත්තේ දාගත්තාම හරි. වම් පැත්තේ දකුණු පැත්තේ මේ රූප සටහන් දෙක දාගත්තාම හරි පුතේ. වම් පැත්තේ දකුණු පැත්තේ මේ රූප සටහන් දෙක පුංචියට ලොකුට ඉලක්ක ඕනේ නැහැ. පුංචියට හැඳ ගන්න ඉක්මනට. වම් පැත්තේ දකුණු පැත්තේ පුංචියට දාගන්න මේ ප්‍රස්ථාර දෙක. හරි. පුතේ යාන්ත්‍රික විද්‍යාව පරීක්ෂණ ටිකත් ඉදිරි සතිවලදී YouTube channel එකට දානවා. හරිද?
එතකොට පරීක්ෂණයයි ඊට අදාළ පාස් පේපර් ප්‍රශ්න කිව්වේ. හරිද? අර ප්ලෑන් එකේ තියෙන ප්‍රශ්න. හරිද? සාකච්ඡා කිරීමක් කරන අතර ඉතින් එතනටත් සම්බන්ධ වෙලා වැඩේ කොහොම හරි කොට දා ගන්න. මට ඕනේ කොහොම හරි කොට දාන්න. මම පුළුවන් තරම් මගේ ශක්තිය උපරිම යොදවල පුතේ මම මේක කරනවා. මොකද මට ඕනේ මේ ඉන්න ළමයි සෙට් එක තව මාස 3යි විවාහට තියෙන ඇත්තම අසාධාරණයි කාලය. හරිද? ඇත්තම අසාධාරණයි. මොකද COVID-19 රැලි 3කට ඕගොල්ලෝ අහු වුණා. නේද? රැලි 3ක්. පළවෙනි රැල්ල, දෙවෙනි රැල්ල සහ තුන්වෙනි රැල්ල. ඊට පස්සේ අර බෝම්බයක් පිපුරුවා. ඒකටත් අහු වුණා. ඒතර 4ක්. ඊට පස්සේ ඉස්කෝලේ දැන් තමයි පුතේ ඔන්ලයින් කරන්නේ. කලින් කොරෝනා රැලි වල එකක්වත් ඉස්කෝලේ ඔන්ලයින් කරේ නැහැ. නේද? එතකොට සිලබස් එකක් කවර් කරන්නේ නැතුව කොහොමද ළමයෙක් එක්සෑම් එක ලියන්නේ කියන කාරණාව වෙනවා. නේද? එතන පාඩු ප්‍රශ්නයක් තිබුත් එතන කතා කරන්න ඕනේ ප්‍රශ්නයක්. හරිද? ඒ නිසා හැම ගුරුවරයෙක්ම උත්සාහයක් දරනවා. ඔයගොල්ලෝ වෙනුවෙන් මහන්සි වෙන්න. හරි ඔයගොල්ලෝ වෙනුවෙන් තව ටිකක් කාලය ගන්න. හැබැයි එහෙම කියලා පුතේ වැඩේ අතාරින්න එපා. අපි ඔක්තෝබර් වෙන්න කලින් අපේ මේ වැඩසටහන ඉවර කරන්න උත්සාහයක් දරමු. උත්සාහ කරමු. මොකද පුළුවන් දැන් අපි කරන විදිහත් එක පුළුවන් පුතේ. අපි ප්ලෑන් එක පාඩම් 5 සහ ඉතිරි ප්‍රශ්න ටික පාඩම් ටික පුතේ මම නොමිලේ කරනවනේ. හරිද? ඒකනේ අපි සැලැස්ම. ඉතින් ඒකත් එක්ක අපි වැඩක් කරන්න උත්සාහයක් දරමු. ඒකත් එක්ක අපිත් මහන්සි වෙන පුතේ පුළුවන් තරම් කතා කරලා මහන්සි වෙනවා එක්සෑම් එක තව ටිකක් කල් දාගන්න. මොකද ළමයිගේ පැත්තෙන් බලනකොට ලොකු අසාධාරණයක් නේද? එක්සෑම් එක මෙච්චර මේ කොවිඩ් ප්‍රශ්නයක් තීද්දි ඔක්තෝබර් වල තියෙනවා කියන එකනේ. හැබැයි ඒකෙන් ඔයාලට වාසියක් කරගන්න. ඒකෙන් පොඩි මොරාල් එකක් ගන්න පුතේ. මොරාල් එකක් කරන් පාඩම් කරන් පටන් ගන්න. ඒක තමයි කරන් තියෙන එකම දේ. ඒකෙන් මොරාල් එකක් කරන් පාඩම් කරන් පටන් ගන්න. එතකොට වැඩේ හරි. එතකොට එක්සෑම් ඔක්තෝබර් තිබ්බත් එකයි නැතත් එකයි අපි සූදානම් මෙතනට. හරිද? අපි උත්සාහ කරමු අතන්ට ගන්න. හැබැයි ඔයගොල්ලෝ වැඩි ඒකට දගලන්න එපා. ඔයගොල්ලෝ ඒ කාලය වැය කරන්න පුතේ පාඩම් කරන්න. අපරාධෙතෙන්ට ගිහිල්ලා දැන් හිතන ගෲප් හදාගෙන මම දැක්ක මමත් ඇඩ් කරලා තුන කවුරු හරි ළමෙක්. හරිද? ඒකේ මෙහෙම කරනවා. ඒ වලට යන්න එපා. වෙලාව අපරාධේ. ඔයා පුළුවන් තරම් මහන්සිලා පාඩම් කරන්න. එක්සෑම් එක කල් දාගෙන වැඩි අපි කොහොම හරි කරමු. කට්ටියත් එකතු වෙලා කරමු. ගුරුවරු හැමෝම එකතු වෙලා තියෙන්නේ. හරිද? ඒ නිසා පුතේ ඔයා කරන් තියෙන්නේ පාඩම් කරන විතරයි. ඔයා හොඳට පාඩම් කරලා සූදානම් වීමක් වෙන්න. ඒතකොට පස්සේ අර දේ තුනන් පස්සේ පුතේ ලස්සන්ට වැඩේ යාවි. හරිද? එක්සෑම් එක කල් ගියත් එක නැතත් එක අපි ලෑස්ති වෙමු. කල් ගත්තොත් තව ටිකක් හොඳයි වැඩිපුර කරලා තව ටිකක් වැඩිපුර ප්‍රශ්න කරලා මේක කොහොම හරි කොට දා ගන්න පුළුවන්. හරි එයිම තින්න. හරි. එම් පස්සේ පුතේ මෙන්න මෙයාගේ සිසිල්න වක්‍රය අඳ ගන්න කියලා කියනවා. දැන් ප්‍රශ්නයක්. ඉස්කෝලේ ඔන්ලයින් කරනවා කිව්වට ඉස්කෝල එකෙන් ඔන්ලයින් කරනවා කිව්වට පැය භාගයයි කරන්න සතියට. එහෙමද? මම නම් කියලා දන්නේ නැහැ පුතේ. ඉස්කෝලේ ඔන්ලයින් කරනවා කියලා දන්නවා. කොච්චර කාලයක් කරනවද නම් දන්නේ නැහැ. හරි අපි වැඩේ කරන් යන්න. හරිද? හරි. එහෙනම් පුතේ මෙන්න මෙහෙම එකක්. හරිද? දැන් ඔය දෙකම පුතේ සිසිල්න වක්‍ර දෙකම එකම සටහනේ තමයි අඳ ගන්න වෙන්නේ. දැන් මට කියන මෙච්චර මොකද කරේ? අවස්ථා දෙකේදී බාහිර පරිසර නිරාවරණය වෙච්ච වර්ගඵල සමාන කරා. අවස්ථා දෙකේදී එකම කැලරිමීටරම් පුතේ සිසිල් නියතයන් සමාන කරා. K සමාන කරා, A සමාන කරා. තාම තීටා වලට අතවක්වත් තිබ්බේ නැහැ. එහෙනම් මට කියන පුතේ අවස්ථා දෙකේදීම තියෙන එකම පරිසර උෂ්ණත්වය නේද? අන්න තීටාර් කියලා දාගන්න ඉක්මනට. ඔන්න දැන් ඒකත් හරි. එහෙනම් පුතේ අවස්ථා දෙකම තියෙන එකම පරිසරෙනේ. එහෙනම් බාහිර උෂ්ණත්වය නැත්නම් තීටාරුත් සමාන කරලා ඉවරයි දැන්ටම. හරිද? දැන් අපි ප්‍රස්ථා දෙක අදිමු. මෙහෙම. මේ පැත්තට උෂ්ණත්වය මේ පැත්තට පුතේ කාලය. ටිකක් ලොකුට දාගන්න කලින් වගේම. හරිද? පිටු භාගයකට මාධ්‍ය භාගයටත් වඩා ටිකක් අඩුවෙන් මම ඉඩ දීලා තියෙනවා. මෙතන දාගන්න පුතේ ඉක්මනට බාහිර පරිසරය නැත්නම් පරිසර උෂ්ණත්වය තීටාර් කියන එක. තීටාර්. බලන්න පුතේ දැන් මම මේ ප්‍රස්ථාර තවත් උඩි ඉඳන් එනගල හිතාගෙන තමයි අදින්නේ. ඕන මම මේ හරියෙන් පටන් අරන් අදින්න පුළුවන්. ඒතර ප්‍රස්ථාර පුංචි වෙනවනේ. ඒ නිසා මම ටිකක් උඩි ඉඳන් තමයි ප්‍රස්ථාර එක හිතාගෙන පුතේ අදිනවා. හරිනේ. ටිකක් උඩි ඉඳන් මේ ප්‍රස්ථාර තව උඩින් තමයි එකතු වෙන්නේ. මේක ප්‍රස්ථාරයක් මේ අනිත් ප්‍රස්ථාරය. අවසානයේදී මොකද වෙන්නේ? දෙන්නාම කාම රුෂ්ණතටපත් වෙනවා. අවසාන පුතේ මොකද වෙලා තින්නේ? මෙයත් කාම රුෂ්ණත්වයටපත් වෙනවා. නේ? එකම තැනදීපත් වෙනවා කියලා කියන්න බෑ. ඇයි? අවස්ථා දෙකේදී තාපහානි විසිකතාව වෙනස්නේ පුතේ. තාපහානි විසිකතාව නෙමෙයි.
අවස්ථා දෙකේදී තාපදාරිතාව වෙනස්නේ. එහෙනම් මෙයාගෙන් හානි වෙන ප්‍රමාණය මෙයාගෙන් වෙන ප්‍රමාණය වෙනස්. ඒ නිසා එකම වෙලාවෙදී කාම උෂ්ණත්වයට පත් වෙනවා කියලා කියන්න බෑ අපිට. හරිද? මේ දෙන්න පටන් ගත්තේ 80 නිසා අපිට ඕන පුතේ මේ දෙන්න එකතු වෙලා ඔන්න ඔහොම තරකින් පටන් ගන්න පුළුවන්. හරි එහෙම පටන් ගන්න පුළුවන්. එහෙම වුණෙත් නෑ ඔය ඇති. උඩට අදින්න බෑනේ තාම චින් නවත්තනවා. හරිද? අන්න මෙයා මේ හරි තමයි කාමෘෂ්ණපත්. දැන් දෙදෙනාම කාමෘෂ්ණත්වයටමපත් වුණා. ඊට පස්සේ පුතේ මෙන්න මෙයා නම් කරන්නේ ජලය කියලා H2O. මෙයා නම් කරන්නේ ද්‍රවය කියලා. විභාග පේපර් එකේදී මේ දෙන්න මාරු වුණාට ප්‍රශ්නයක් නැහැ. මෙයා ද්‍රවය වෙලා මෙයා ජලය වෙනකොට ප්‍රශ්නයක් නැහැ පුතේ. කිසිම දත්තයක් දීලා නැත්තම්. හරිද? දැන් මං අහනවා මම ඇඳ රූප සටහනේ ඇයි ජලය අඩංගු පද්ධතිය උඩින් ආවේ? ඇයි ද්‍රවය අඩංගු පද්ධතිය යටින් ආවේ? මං අහන ප්‍රශ්නයක්. මොකද පුතේ උත්තරේ? ඇයි ජලය අඩංගු පද්ධතිය උඩින් ආවේ? මම දැන් අහනවා මම ඇඳ පද්ධතියේ ඇයි ජලය උඩින් ආවේ? විභාග පුතේ මේ දෙන්න මාරුණයි කියලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි නම් කරන්න ඕනේ. මෙයා ජලය මෙයා ද්‍රවය. එහෙම නැත්නම් මෙයා ජලය මෙයා ද්‍රවය. නම් කරලා තියෙන්න ඕනේ. හරිද? ඇයි මම ඇඳ පද්ධතියේ ජලය උඩින් ඇඳේ? ප්‍රශ්නයක් ඊළඟට. මගේ අහන ඊළඟ ප්‍රශ්නේ. ඇයි පුතේ මම ඇඳේ? හේතුව මොකද්ද? විභාගය ඇහුවොත් ඇයි ජලයේ සහිත පද්ධතිය උඩින් එනවා කියලා හේතුව ඇහුවොත් පුතේ. ප්‍රස්තාර උඩින් ආවේ ඇයි? ඇයි ඇහුවේ? එහෙම ඇයි හේතුව මොකද්ද? නෑ. ඝනත්වය නෙමෙයි පුතේ. ඝනත්වය ගැන සම්බන්ධයක් නෑ. කියන්න. හරි. උත්තරේ සාමාන්‍ය හරි ටිකක්. මෙහෙම පුතේ මේ ජලය අඩංගු පද්ධතිය උඩින් එන්නේ. එහෙම නැත්නම් මේ දෙන්නකින් උඩින් එන්නේ පද්ධතියේ තාපධාරිතාව වැඩි කෙනා. එයාගේ තාපධාරිතාව වැඩි නම් පුතේ මොකද වෙන්නේ? තාපධාරිතාව වැඩි නම් ඉක්මනින් තාපය හානි වෙනවා. එහෙනම් තාපධාරිතාව වැඩි පද්ධතිය තමයි උඩින් එන්නේ. එහෙනම් මම ඇඳ රූප සනනුව පුතේ ජලය අඩංගු පද්ධතියේ තමයි තාපධාරිතාව වැඩි. ද්‍රවය අඩංගු පද්ධතියේ තාපධාරිතාව ටිකක් අඩුයි. එහෙනම් මෙතන ලියතෙන් රතු පාට බෑනේ. රතු පාට බෑන් ලියන්න. වැඩි තාපධාරිතාවක් ඇති පද්ධතියට අදාළ මේ ඔක්කොම කරනවා හරිද? ඔක්කොම අහන විභාගෙදී ඒකයි මේ ඔක්කොම ටික කරන්නේ. මේක කරන් පස්සේ ප්‍රශ්න කරලා බලන්න නියමෙට ලියන්න පුළුවන්. දැන් පුතේ වැඩි තාපධාරිතාව සහිත පද්ධතියට අදාළ වැඩි තාපධාරිතාව සහිත පද්ධතියට අදාළ සිසිලන වක්‍රය වඩාත් ඉහළින් පිහිටයි. වැඩි තාපධාරිතාවක් සහිත පද්ධතියට අදාළ සිසිලන වක්‍රය ඉහළින් පිහිටයි. එහෙනම් එයා ඉහළින් පිහිටන හේතුව තමයි පුතේ තාපධාරිතාව වැඩි. විශිෂ්ට තාපධාරිතාව කියලා කිව්වක් කම නැහැ. ඊට වඩා සාධාරණයි තාපධාරිතාව වැඩි කියන වචනේ. තාපධාරිතාව වැඩි. ඒ පද්ධතියේ මෙන්න මේ පද්ධතියේ තාපධාරිතාව වැඩි නිසා තමයි පුතේ එයා උඩින් ආවේ. මේ පද්ධතියේ තාපධාරිතාව වැඩි නිසා තමයි මෙයා යටින් ආවේ. හරිද? එහෙම නැත්නම් ජලයේ විශිෂ්ට තාපධාරිතාව වැඩි, ද්‍රවයේ විශිෂ්ට තාපධාරිතාවට වඩා. ඒ නිසා උඩින් ආවා. ඔන්න ඔය ඕන හේතුව ලියන්න පුළුවන්. හරිද? ඒක තමයි හේතුව. දැන් පුතේ දැන් මේකේ මට නිර්මාණයක් කරගන්න ඕන. හරි පුතේ? නිර්මාණයක් කරගන්න ඕන. මොකද්ද නිර්මාණය? විනාඩියක් දෙන්න.
එහෙනම් මොකද යන පුතේ? තාපධාරිතාව වැඩි එක්කෙනාගේ තමයි උඩින් තියෙන්නේ නම් මෙයාගේ ජල අඩංගු පද්ධතියේ තාපධාරිතාව වැඩි. මම හන්දේ නම් පුතේ ජල අඩංගු පද්ධතියේ තාපධාරිතාව වැඩි. ඒ නිසා යා උඩින් ආවා. හරිද? එහෙනම් ඔයා ද්‍රව්‍ය උඩින් දැම්මනම් පුතේ ද්‍රව්‍ය අඩංගු පද්ධතිය තමයි තාපධාරිතාව වැඩි වෙන්න ඕන. ඔයා ද්‍රව්‍ය උඩින් දැම්මනම් ද්‍රව්‍ය අඩංගු පද්ධතිය තමයි තාපධාරිතාව වැඩි වෙන්න ඕන. හරිද? වැඩි වෙන්න ඕන. හරි. ඊට පස්සේ දැන් මේකේ පොඩි නිර්මාණයක් කරන්න දින පුතේ. හරිද? මෙන්න මේ නිර්මාණය මාත් එක්කම කරමු එකට. පුතේ දැන් අපි උෂ්ණත්ව දෙකක් තෝරගමු T1 සහ T2 කියලා. මම ගන්නම් T1 ඉන්නේ උඩින් කියලා හිතන්නම් පුතේ. මෙන්න මෙතන නම් කරන් T1 කියලා. මොකද එකම උෂ්ණත්ව පරාසය වෙන්නත් එපානේ. උෂ්ණත්ව පරාසය සමාන්‍ය ප්‍රතේ මේකේ තාපමාන විසිකතා සමාන කරන්න නම් T1 එක නම් කරමු පුතේ මෙතන. මේ පල්ලෙහාටම ගන්න එපා. මෙන්න මේ වගේ තැනකින් T2 කියලා නම් කරන්න. T1 T2 ගන්න පුතේ කළු පාට පෑනක් ගන්න. ඒ කියන්නේ ද්‍රවය ඇඳ පාට ගන්න පුතේ. ද්‍රවය පාට කරේ. මේ ඇඳි මන් ද්‍රවය ඇඳේ කළු පාට පෑනේ. ඒ නිසා මම කළු පාට පෑන ගත්තා. බලන්න T1 එකේ ඉඳන් යා කරන්න මෙතනට. T2 එකේ ඉඳන් යා කරන්න පුතේ මෙතනට. කළු පාට එක නැත්නම් ද්‍රවයට අදාළව තමයි යා කරේ. යා කරලා මෙන්න මෙතන දෙන පුතේ පල්ලෙහාට අදින කඩේරි. මෙන්න මේ කාලේ අපි ගමු TL කියලා ගමු. ලික්විඩ් එකක් කියලා ගමු ද්‍රවය කියන්නේ. TL. ද්‍රවයේ T1 එකේ ඉඳන් T2 දක්වා උෂ්ණත්වය අඩු වීමට ගතවන කාලය TL. ඉක්මන් කරන්න පුතේ. ද්‍රවයේ T1 එකේ සිට T2 දක්වා උෂ්ණත්වය අඩු වීම සඳහා ගතවන කාලය TL. TL. හරිද? ඊට පස්සේ ගන්න පුතේ මං ඇද නිල් පාට පෑන ඉන්නේ. නිල් පාට පෑන ගන්න. එහෙම නැත්නම් රතු පාට පෑන ගන්න වෙනස් පාට පෑන. බලන්න ආයෙ මෙතන යා කරන්න. පැටලෙන නම් ආයෙ මෙතන පටන් ගන්න පුතේ. මෙතන යා කරන්න. මෙතන තමයි එක ලක්ෂ්‍යය. මෙතන තමයි අනිත් ලක්ෂ්‍යය. එහෙනම් මොකද කරන්නේ? මෙන්න මෙතනගෙන මෙතනටත් මෙතනටත් යා කරනවා. හරිනේ? මෙයා බලන්න තමන් අදින ප්‍රස්ථාරණ පුතේ මේක මේ පැත්තෙන් එන්න පුළුවන්. මේක මේ පැත්තෙන් එන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ ඒකට. බය වෙන්න එපා. මෙයා මේ රතු පාට ඉර මේ පැත්තට ආවට කියලා බය වෙන්න එපා. හරි. එහෙම හරි. මේ රතු පාට ඉර මේ පැත්ත ආවා කියලා බය වෙන්න එපා. ඒත් හරි. එහෙනම් අපිට මේ කාල පරාසය විතරයි. මෙන්න මේ රතු පාට කාල පරාසය ජලයේ සිසිල්වීම සඳහානේ පුතේ. ජලනේ තියෙන්නේ. ඒක මම TW කියලා ගන්නවා. හරිද? මම ඒක උනා highlight කරා මෙතනින් ඉඳන් මෙතනට. T1 එකේ ඉඳන් T2 දක්වා ඔන්න ඔය කොටස. ඔන්නම් කැමති නම් highlight කරගන්න ඒක. මේ තියෙන පුතේ ද්‍රවයේ T1 එකේ ඉඳන් T2 දක්වා ඔන්න ඔය කොටස. ඉක්මන් කරන්න. දැන් මොකද කරන්නේ? දැන් අපිට කරන්න ඕන ටික කරලා ඉවරයි පුතේ. දැන් අපිට තියෙන ගණනය කිරීම. බලන්න කර දේවල්. අවස්ථා දෙකේදී එකම කැලිමීටරය ගත්තා. ඒක නිසා පුතේ අවස්ථා දෙකේදී මොකද කරේ? සිසිල නියතයන් සමාන කරා. අවස්ථා දෙකේදී එකම පරිමාවකට ජලය පෙරෙව්වා. ඒ නිසා මොකද කරේ පුතේ? බාහිර පරිසර නිරාවරණය වෙච්ච වර්ගඵල සමාන කරා. හරිද? අවස්ථා දෙකේදී එකම උෂ්ණත්ව පරාසයක් ගත්තා. එහෙනම් උෂ්ණත්වත් සමාන කරා. එහෙනම් දැන් අපිට කරන් තියෙන්නේ මෙයාගේ තාපහණ විසිකතාවයත් මෙයාගේ තාපහණ විසිකතාවයත් සමාන කරන්න විතරයි. ලියන්න පුතේ නම් තරුවක් දා ලියන්න පිටු අංක 11 යටට ලියන්න පුතේ. යන්න ප්‍රස්ථාරයේ T1 සහ T2 මෙල් යන ප්‍රස්ථාරයේ ලකුණු කළ පරිදි ප්‍රස්ථාරයේ ලකුණු කර පරිදි ප්‍රස්ථාරයේ ලකුණු කර පරිදි T1 සහ T1 සහ T2
T1 සහ T2 නැත්නම් T1 සිට T2 දක්වා එහෙම ලියන්න පුතේ. T1 සිට T2 දක්වා T1 සිට T2 දක්වා ජලයේ සිසිල්වීමට ගතවන කාලය ජලයේ සිසිල්වීමට ගතවන කාලය ජලය සිසිල්වීමට ගතවන කාලය TW ද ද්‍රවය සිසිල්වීමට ගතවන කාලය ද්‍රවය සිසිල්වීමට ගතවන කාලය ද්‍රවය සිසිල්වීමට ගතවන කාලය TL ද සොයාගන්න හරිද? එන් ලියන්න පුතේ යටින් ලියන්න ද්‍රවය සිසිල්වීම සම්බන්ධ ලියන්න ද්‍රවය සිසිලීමේදී ද්‍රවය සිසිලීමට අදාළ ද්‍රවය සිසිල්වීමට අදාළ ද්‍රවය සිසිලීමට අදාළ සිසිලන සීගතාවය සමානයි මොකද්ද මේ පුතේ ද්‍රවය සිසින සීගතාවය කියන්නේ සිසින වක්‍රයේ අනුක්‍රමණයනේ සමානයි පුතේ මොකද්ද T1 දින T2 බෙදීම කාලය TL ද්‍රවය සිසිල්වීම සම්බන්ධව සිසින සීගතාවය T1 දින T2 බෙදීම TL ඊට පස්සේ ලියන්න පුතේ ජලයේ සිසිල්වීමට සම්බන්ධව සිසිලන සීගතාවය සමානයි T1 දින T2 බෙදීම TW T1 දින T2 බෙදීම TW එහෙනම් ද්‍රවයේත් ජලයේත් සිසිලන සීගතා දෙක හොයාගත්තා හරිද දැන් මට කියන්න පුතේ අවස්ථා දෙකේදී මොකද කරන්නේ එකම භාජනේ තියෙන්නේ එකම පරිමාව තියෙන්නේ එකම උෂ්ණත්ව පරාසයක් තියෙන්නේ එහෙනම් අවස්ථා දෙකේදී තාපහාන වීමේ සීගතා මොකක් වෙන්න ඕනද සමාන වෙන්න ඕන පුතේ එහෙනම් ලියන්න ඊළඟ තරව දාන්න ලියන්න පුතේ ටිකක් සමීකරණ දෙකක් අරගෙන ලියමුනේ මම මෙන්න මේක පොඩ්ඩක් මකන්නම් මට ඉඩ අවශ්‍ය නිසා මේක මකන්න පුතේ මට ඉඩ අවශ්‍ය නිසා හරිද ලියන්න පුතේ ජලය මෙහෙම ලියන්න පද්ධතියේ ජලය අඩංගු විට ඊළඟ රෝලෙන් ලියන්න තාපහානි වීමේ සීගතාවය පද්ධතියේ ජලය අඩංගු විට තාපහානි වීමේ සීගතාවය සමානයි මට කියන්න පුතේ පද්ධතියේ ජලයේ තියෙනවා නම් තාපහානි වීමේ සීගතාවය මොකද වෙන්නේ කැරලි මීටරෙත් තාපහානි වෙනවා ඒ වගේම ජලයෙන්ුත් තාපහානි වෙනවා අන්න ඒක තේරුම් ගන්න පුතේ සමාන ලියන්න මී තාපහානි වීමේ සීගතාවය කැරලි මීටරෙන් තාපහානි වීමේ සීගතාවය ධන ජලයෙන් තාපහානි වීමේ සීගතාවය මෙයාගෙනුත් තාපහානි වෙන පුතේ ජලයෙන්ුත් තාපහානි වෙන දෙකෙම තාපහානි වෙනවා කැරලි මීටරෙන් තාපහානි වීමේ සීගතාවය ධන ජලයෙන් තාපහානි වීමේ සීගතාවය හරි ලියන්න ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T සමානයි ms ඩෙල්ටා T ට බෙදීම ඩෙල්ටා T එහෙනම් කැරලි මීටර ස්කන්ධයේ කැපිල් m විශිෂ්ට තාපධාරිතාව S1 ඩෙල්ටා T ට බෙදීම ඩෙල්ටා T කියන පුතේ උෂ්ණත්ව වෙනස කියන T1 ඉඳන් T2 දක්වා අඩු වෙනවා T1 රින T2 කාලය TW හරිද මෙයා ආවේ පුතේ මේකෙන් මෙයා ආවේ මෙන්න මේකෙන් ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T සමානයි ms ඩෙල්ටා T ට බෙදීම ඩෙල්ටා T මෙන්න මේ සමීකරණ තමයි මේ ආදේශ කරේ මේක තමයි මෙතන ගත්තේ හරිද මෙන්න මේ සමීකරණ තමයි පුතේ මේක ගත්තේ ධන
ධන ජලයෙන් තාපහානි විසීකතාවය. ජලී ස්කන්ධය කොච්චරද පුතේ? m එක කියන්නේ මුළු ස්කන්ධය. කැපිටල් m අඩු කරන් පස්සේ හරි. ජලී ස්කන්ධය. විශිෂ්ටතාවය පුතේ SW. කාලය මේකම තමයි. T1 දින T2 බෙදීම TW. අන්න හරි. ඒක ගන්න පුතේ එක කියලා. නැත්නම් කැපිටල් A කියලා ගන්නකො මේ සමීකරණය. කැපිටල් A. කැපිටල් A. හරිද? අනුත් දැන් ඒ වගේම වාක්‍යයක් ලියන්න ද්‍රවය අඩංගු පද්ධතියේ තාපාන විසීකතාවයට ද්‍රවය අඩංගු පද්ධතියේ තාප හානි වීමේ සීගතාවට ද්‍රවය අඩංගු පද්ධතියේ තාප හානි වීමේ සීගතාවයට එනමුත් ද්‍රවය අඩංගු පද්ධති තාප හානි සීගතා දෙකයි එකක් තමයි කැරලිමීටරයෙන් තාප හානි වීමේ සීගතාවය ධන අනිත තමයි පුතේ ද්‍රවයෙන් තාප හානි වීමේ සීගතාවය ද්‍රවයෙන් තාප හානි වීමේ සීගතාවය. මොකද දෙදෙනාගේම තාප හානි වෙනවා. එහෙනම් කැලරිමීටර් ස්කන්ධය කැපිල්ලෙම් විශිෂ්ට තාප ධාරිතා S1 උෂ්ණත්වයේ පුතේ T1 රින T2 දෙකම තමයි. උෂ්ණත පරා සමානයිනේ. හැබැයි ද්‍රවය සඳහා ගත වෙච්ච කාලය පුතේ TL කියලා ගත්තේ. TL. ඒක අපි විස්තරයෙන් ගත්ත TL. ධන ද්‍රවයෙන් තාපාන විසීගතාවය ද්‍රවයේ ස්කන්ධ පුතේ M2 රින කැපිල්ලෙම් විශිෂ්ට තාප ධාරිතාව SL උෂ්ණත්වය T1 රින T2 බෙදීම TL. ඒක ගන්න B කියලා. B සමීකරණය. ඔන්න මං අවස්ථා දෙකේදී තාපහානි වීමේ සීගතාවයන් සඳහා ප්‍රකාශන දෙකක් එකතු හොයාගත්ත පුතේ. අවස්ථා දෙකේදී තාපහානි වීමේ සීගතාවයන් දෙකක් හොයාගත්තා. හරිද? අවස්ථා දෙකේදී තාපහානි වීමේ සීගතාවයන් දෙකක් හොයාගත්තා. හරි ඉක්ම ලියාගන්න පුතේ. අවස්ථා දෙකේදී තාපහානි වීමේ සීගතාවයන් දෙකක් ප්‍රකාශන දෙකක් හොයාගත්තා. දැන් මට කියන්න පුතේ අවස්ථා දෙකේදීම එකම භාජනයක් ගත්තා පුෂ්ඨ ස්වභාවය සමාන වුණා එකම ද්‍රව පරිමාණ දැම්මා බාහිර පරිසර නිරාවරණ චෝරකඵල සමාන කරා එකම උෂ්ණත පරාසයක් ගත්තා T1 T2 එහෙනම් උෂ්ණත්ව වෙනස් වීම නැත්නම් තාපහානි වීම සීගතා සමානයි නේද මේ සාධක හතරම සමාන නිසා පුතේ තාපහානි වීම සීගතා සමාන කරන්න පුළුවන් ආලියන්න පුතේ එහෙනම් යන දරුවක් දාලියන රතු පාට පෑනේ නමුත් අවස්ථා දෙකේදී තාපහානි වීමේ සීගතාවයට බලපාන සාධක හතරම තාපහානි වීමේ සීගතාවයට බලපාන සාධක හතරම නියත බැවින් තාපහානි වීමේ සීගතා සමාන කළ හැක. අවස්ථා දෙකේදීම තියෙන පුතේ තාපහානි වීමේ සීගතාවට බලපාන සාධක හතර නියතයි නිසා. එහෙනම් මම කරන්නේ A කියන සමීකරණය සමාන කරන B ට. එච්චර කාන්ති. එහෙනම් සමාන කරලා ලියන්න ඉක්මනට. M
S1 ධන M1 ඍණ M වාරයක් SW වාරයක් θ1 ඍණ θ2 බෙදීම TW සමානයි M S1 ධන M2 ඍණ M වාරයක් SL θ1 ඍණ θ2 බෙදීම TL. එහෙනම් බැලුවන් පස්සේ පේන පුතේ දැන් කපලා දාන්න පුළුවන් මේකේ අපිට θ1 ඍණ θ2. මෙන්න මේ වචනෙට මේක කැපෙනවා. ඉති ටික අය ලිව්වනම් හරි. එහෙනම් MS1 ධන M1 ඍණ කැපිලම් වාරයක් SW බෙදීම TW කාල සමානුන්නේ නැහැ. MS1 ධන M2 ඍණ M වාරයක් SL බෙදීම TL. ආන්න පුතේ සමාන කරා. ඒ දෙන සමාන කරා. සමාන කරා. එහෙනම් මොකද වෙන්නේ? මේකෙදි නොදන්නා SL ගණනය කරන්න පුළුවන්. අවසන් ලියන පුතේ මේකෙදි නොදන්නා SL ගණනය කළ හැක. 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 ඉක්මන් කරන්න. හරි පුතේ.